අයිබෝවන් සුබෝදෑසනක් අපි සූදානම් අද දවසේදී සියලු තොරතුරු ඔබට කියන්න සතියක පත්තර මේන්තුවයි මේ ආකාරයෙන් ආරම්භ කරන්නේ. අද 17 ඉරිදා ඔබ දැනගත යුතු සියල්ලම අපි ඔබට කියන්න සූදානම්. මුලින්ම අපි බලමු කොරෝනා නවතම තත්ත්වයන් කොහොමද කියලා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිකුත් කළ නවතම වාර්තාවන් ඒ අනුව අපි ඔබට ඉදිරිපත් කරන්න සූදානම්. මේ ආකාරයෙන් තමයි ඔවුන් අවසන් වශයෙන් නිකුත් කළ වාර්තාව රාත්‍රියේ 9:01ට තමයි නිකුත් කරලා තියෙන්නේ. ඒ අනුව 52313ක් ආසාත්‍යයන් වාර්තා වෙනවා අපේ රටේ. හැබැයි කලබල වෙන්න එපා ඔබ. හේතුව තමයි බොහෝ දෙනෙක් සුවපත් වෙලා ඉන්නවා. ඒ අනුව ප්‍රතිකාර ලබන්නේ 7311ක් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියන්නේ. හැබැයි ඔබ ඊයේ ගැන ටිකක් කලබල වෙන්න ඕනි, බය වෙන්න ඕනි. මොකද නැවත වතාවක් ආසාත්‍යයන් වැඩිවීමක් වාර්තා වෙනවා. ඒ අනුව 719ක් ඊයේ ආසාත්‍යයන් වාර්තා වෙනවා අපේ රටේ. මේ නිසා ඔබ සැලකිලිමත් වෙන්න. මේ අතරේ විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි මේ සම්බන්ධයෙන් කතා කරද්දී 641ක් වෛද්‍ය අධීක්ෂණයේ මාර්ග ප්‍රතිකාර ලැබෙමින් පවතින බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියද්දී 44746ක් පූර්ණ සුවය ලැබලා තියෙනවා. ඒ වගේම මරණ ප්‍රමාණය 756යි. 756ක් කොරෝනා වසංගතයත් එක්ක අපේ රටේ මරණයට පත් වෙලා තියෙනවා කියලයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරන්නේ. මේ ලංකාවේ තත්ත්වය ලෝකේ තත්ත්වය කියන්න නජිත් ලෑස්ති. නජිත් good morning. Good morning සමීර. සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරන හැම දෙනෙක්ටම සුබ උදෑසනක් වගේම නිරෝගී සුවපත් දවසක් අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. සතියක පත්තර මේන්තුව ආරම්භ කරන්න අපි සූදානම් වෙන්නේ. සමීර කිව්වා වගේම දැන් රටේ තත්ත්වය ওই විදිහට තියෙන අතරේදී ලෝක තත්ත්වය ගැන අවධානය යොමු කළොත් එහෙම 9,49,669 දෙනෙක් කොරෝනා ආසාදිතයන් බවට පත් වෙනවා. ඒ අතරින් 6,77,54,951ක් සුවය ලබනවා. ලෝකේම සිද්ධ වෙලා තියෙන මරණ ප්‍රමාණය 20,000 ඉක්මවලා ගිහින් තියෙනවා. 20,29,568 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා කොරෝනා ආසාදනය වෙලා. ලෝක තත්ත්වය ගත්තොත් එහෙම 103ක පිරිසක් කොරෝනා ආසාදිත වූවන්ගෙන් මිය ගිහින් තිබෙන බව තමයි මේ වාර්තාවේ දත්ත සඳහන් කරන්නේ. හැබැයි ලෝක තත්ත්වය වගේ වුණාට රටක් විදිහට අපි සෑහෙන්න වෙහෙසක් මහන්සියක් දරනවා කොරෝනාව මර්ධනය කරන්න, පාලනය කරන්න. රටේ තොටින් ඇහෙන කතා අපි කියන්න සූදානම්. අද දවසේ ජාතික පුවත්පත් ඒ පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. සමීර. ඊට කලින් කොරෝනා ගැන කතා කරද්දී කොරෝනා ගැන පොත්වල ලියලා තිබුණේ නැහැ. හැබැයි අපිට ජීවිතේට ගන්න පුළුවන් ඕන තරම් දේවල් පොත්වල ලියලා තිබුණා. ඉතින් එහෙම පොතක් ගැන අපි ඔබට කියන්නයි මුලින්ම මේ විදිහට සූදානම් වෙන්නේ. සතියක අපි බලාපොරොත්තු වෙනවා මේ කාර්යය ඉදිරියට කරගෙන යන්න. මහින්ද ප්‍රසාද් මත්සිඹුල ගැන ඔබ දන්නවා. නූතන කවියේ හැරෝම් ලක්ෂකයා විදිහටයි මහින්ද ප්‍රසාද් මත්සිඹුල හඳුන්වන්නේ. ඉතින් සාහිත්‍යදරයන් විසින් විශේෂයෙන්ම ඔහු ලියපු සෙන්කොට්ටන් සම්මාන ගණනාවකදී විශිෂ්ට සම්මාන ගණනාවක් මේ කෘතියට හම්බුණා. අපි ඒ කෘතිය නෙමෙයි තෝරාගන්නේ. නැත්නම් ඒ කතාව නෙමෙයි ඔබට කියන්නේ. ඔහු ලියනවා හිරුත් හිම පියල්ලක පොත. මේ පොතේ ලියමන කියන කවි පන්තිය ගැන ඔබට කියන්න සූදානම්. කොරෝනා වලින් ජීවිත අහිමි වෙන්න කලින් බොහෝ දෙනාට රැකියාව හිමි වුණා. මේ තියෙන එහෙම රැකියාවක් ගැන. ඒ නිසා අපි මේ කවිය තෝරගත්තේ. නෙළුම් කවිලි කෙලි ඔලින්ද කෙලි මෙහෙත් නැතුවා නොවේයි අම්මේ ඒත් ඒවා වෙනස් කර කර අලුත් අයිටම් හදනවා. දුවෙක් එනවා කොළඹ රස්සාවකට නර්තන කණ්ඩායමක තමයි රැකියාව හම්බ වෙන්නේ. ඇය ලියනවා අම්මට ඇඟේ හැඩ නැති වෙයි කියා කන්න දෙන්නේ රැට බත් කෙල්ලෝ 10ක් ඉන්නවා හොරෙන් අපි තේ හදනවා. මෙහෙම තමයි දුක් විඳින්නේ. මේ හැමදේම කරන්නේ අම්මගේ විටමින් ටිකයි තාත්තගේ දානෙට බඩුයි ගන්න සල්ලෙත් ඔන්න අම්මේ මේත් එක්කම එවනවා. මේ තමයි දුක්ඛිත ජීවිත. කොළඹ ඇවිල්ලා ගමේ ඉඳලා නැත්තම් කොළඹ හිටියත් එහෙම තමයි දුක් විඳින මිනිස්සු මේ කොරෝනා වසංගතයත් එක්ක සමහර අයට බොහෝ අයට රැකියාව අහිමි වුණා. ඉතින් මේ සියල්ලක්ම අපි යථා තත්ත්වයට පත් කරගන්න ඕනේ. ඒ නිසායි කියන්නේ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරමින් වැඩ කටයුතු කරන්න කියලා. එහෙම නැත්නම් මේ මිනිස්සු තව තවත් ඉදිරියේදී දුක් විඳින රැකියාව අහිමි වෙන තත්වයකට පත් වෙනවා. ඒ සියල්ලකටම අපිත් වග කියන්න ඕනි කියලා ඔබේ හෘද සාක්ෂියත් එක්ක කතා කරලා බලන්න. අපි සූදානම් තොරතුරු වාර්තා කරන්න. අරුණ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් අද කියන කතාව මුලින්ම ඔබට කියන්නම්. අරුණ කියනවා ඒ අනුව සති 3කට පැමිණි සංචාරකයන්ගෙන් කෝටි 42ක ආදායමක් කියලයි වාර්තා කරන්නේ. අපි සිරස්සල තමයි මේ ආකාරයෙන් මුලින්ම ඔබට කියන්න සූදානම් වෙන්නේ. ප්‍රධාන ප්‍රවෘත්ති වෙත අවධානය යොමු කරමින් ඒ අනුව ගුවන් යානා 9කින් යුක්‍රේනයේ 1500ක් ඇවිල්ලා තියෙනවා. චමින්ද සේන
රංජනාරත්න ලියන්නේ ගත වූ සති 3ක කාලයේදී නියම ව්‍යාපෘතියක් විදිහට ආරම්භ කරපු මේ සංචාරකයන් ගෙන්වීමේ වැඩසටහන යටතේ තමයි මේ ආකාරයෙන් අපේ රටට ඇවිල්ලා ඉන්නේ 1500කට අධික සංචාරකයන් පිරිසක් ඇමරිකානු ඩොලර් 22,50,000කට වැඩි ආදායමක් ලැබිලා තියෙනවා කියලා මේ ගැන අද තොරතුරු කියද්දී අරුණ කියනවා. ඉතින් මේ සම්බන්ධයෙන් චෝදනා ගණනාවක් තිබුණා. අපි දැක්කා සමහර අය මේ ගැන විවේචනාත්මකව කතා කරනවා. ඉතින් ඒ වැරදි අඩුපාඩු හදාගෙන අපි මේ ගමන සාර්ථකව ඉස්සරහට අරගෙන ගියොත් සංචාරක ව්‍යාපාරය තුලින් අපේ රට ශක්තිමත් තැනකට අරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් කොරෝනා කියලා අපි මේ විදිහටම හිටියොත් එහෙම අපේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් කතා කරද්දී යම් ආකාරයක ගැටලු සහගත තැන් අනිවාර්යෙන් මතක් කරන්න සිද්ධ වෙනවා. අපි දැක්ක මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන අය ගෞරවනීය මහා සංඝරත්නයත් හිටියා. දළදා මාලිගාවට එන්න එපා, දළදා සමුදුන් වැඳ පුදා ගන්න එපා කිව්වා. හැබැයි ඒ අතරේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ස්වාමීන් වහන්සේ කිව්වා මේ සංචාරකයන්ට දළදා සමුදුන් වැඳ පුදා ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. එන්න දළදා වඳින්න නියමිත සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරමින් කියලා. ඒ අනුව තමයි මේ කටයුතු මේ ආකාරයෙන් ඉදිරියට අරගෙන ගියේ. ඒ පිළිබඳව අද අරුණ වාර්තා කරනවා. මේ අතරේ මව්බිමට ගියාම මව්බිම කියනවා ප්‍රධාන ප්‍රවෘත්තියෙන් මහ බැංකු බැඳුම් කර වංචාව ෆුට්නෝට් කල්ලියට ළඟදීම නඩු කියලයි ඒ අනුව වාර්තා කරන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුව බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ කළ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව එහෙම නැත්නම් කෝප් කමිටු වාර්තාව පාද සටහන් තබපු අය ෆුට්නෝට් කල්ලිය කියලා හඳුනාගත්තා ඒ කාලේ. ඉතින් ඒ අය සම්බන්ධයෙන් මේ විදිහට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ කටයුතු ලහියේ සිදුවන බව තමයි මේ ආකාරයෙන් වාර්තා කරන්නේ. මේ සම්බන්ධයෙන් සමාජය තුළ බරපතල සැකයක් මතුවේ ඇති නිසා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා නීති උපදෙස් ලබා ගැනීමට කටයුතු කරමින් ඉන්න බව මේ ආකාරයෙන් සඳහන් වෙනවා. විශේෂයෙන් ගුදන් පහසුකම් බහලුම් මංගන මේ සියල්ලම තොරතුරු වාර්තා කරද්දී වරාය බෝට්ටු නැව්ස් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහත්තයා තමයි මේ පිළිබඳව මව්බිමට කියන්නේ. ෆුට්නෝට් කල්ලියට ළඟදීම නඩු කියලයි එතුමා සඳහන් කරන කතාව අද මව්බිම ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට අපි දැක්කා ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම සිද්ධ වෙනවා. ටයිකෝඩ් දාගෙන තමයි මේ හොරකම කරේ කියලා ඒ දවස්වල කතා වුණා. සාමාන්‍ය වැසියන් වගේ මේ ආර්ථිකය සම්බන්ධයෙන් දන්න උගතුන් විද්වතුන් ලංකාවේ ආර්ථිකය නැත්තර නැති වුණේ මේ කාරණය නිසා කියලා කිව්වා. ඉතින් මේ නිසා මේවට සම්බන්ධ මේ හරහා ඍජු ප්‍රයෝජන ගත්තා එහෙම නැත්නම් වක්‍ර ප්‍රයෝජන ගත්තා ෆුට්නෝට් එකක් නිකන් දාන්නේ නැහනේ නේද? එහෙම තමයි කතා වුනේ. ඉතින් මේ සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒ ගැන තමයි ජයන්ත සමරවීර මහත්තයා කියලා තියෙන්නේ අද මව්බිම වාර්තා කරන්නේ. අද දවසේ දිවයින නිර්දා සංග්‍රහයේ ප්‍රධාන සිරස්තලයට අපි අවධානය යොමු කරමු. සමීර විශේෂම දැන් මේ දිනවල අපි දකිනවා රාජ්‍ය ආයතනවල ඇතැම් ටෙන්ඩර් පටිපාටින් අනුව ක්‍රියාත්මක වෙද්දී ඒවා ලබා ගන්න අතරමැදිකරුවන් අතර දැඩි තරගයක් ඇති වෙලා තියෙනවා. ඒ අනුව දිවයින නිර්දා සංග්‍රහය කියනවා යුද ගුවන් යානා ටෙන්ඩරයට කට්ටිය මරා ගනිති කියලා කීර්ති වර්ණකුල සූරියා දවසේ මේ පොත ලියන්නේ. හර්කියුලිස් යානා 2ක් හෙලිකොප්ටර් 3ක් කෆීර් යානා 5ක් මේ විදිහට මිලදී ගන්න නියමිතයි. ඒ ටෙන්ඩරේට අතරමැදිකරුවන් අතර දැඩි තරගයක් ඇති වෙලා තියෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ C130 හර්කියුලිස් යානා 2ක් Mi-35 ප්‍රහාරක හෙලිකොප්ටර් 3ක් ඊශ්‍රායලයේ නිෂ්පාදිත කෆීර් යානා 5ක් අලුත් වැඩියා කිරීමට සහ චීන Y-12 යානා 2ක් සහ කුඩා හෙලිකොප්ටර් යානා 4ක් මිලදී ගැනීම සඳහා වන ටෙන්ඩරේ ලබා ගැනීම සඳහා අතරමැදි ඒජන්තකරුවන් අතර දැඩි තරගයක් හටගෙන තිබේ. ඒ අනුව ටෙන්ඩර් ලබා ගැනීම ව්‍යර්ථ කිරීම සඳහා මෙම අතරමැදියන් රජයේ බලධාරීන්ට පෙත්සම් යැවීමට පටන්ගෙන ඇතැයිද වාර්තාවේ. පසුගිය කාලය තුල නිසි නඩත්තුවක් නොතිබීම නිසා ගුවන් බලය පිරිහිලා තිබුණා කියලා වැඩිදුරටත් සඳහන් කරනවා. ඒ නිසා නව ගුවන් යානා මිලදී ගන්න, ඒ වගේම තියෙන ගුවන් යානා අලුත් වැඩියා කරන්න ටෙන්ඩර් කැඳවලා තියෙනවා. ඒ සඳහා විශේෂයෙන්ම දැඩි තරගයක් ඇති වෙලා තියෙන පුවතක් තමයි අද දිවයින ඔය විදිහට සඳහන් කරන්නේ. විශේෂයෙන්ම අපි දකින සමීර අර මේ පුංචි දරුවොත් ඉස්කෝලේ යනකොට ඒ වගේ තමයි අර තමුන්ට දෙයක් කරගන්න බැරි නම් යාළුවටත් කරන්න දෙන්නේ නැහැ. ඒ වගේ තමයි ටෙන්ඩර් මිලදී ගන්න ගියාමත් අර තමුන්ගේ හිතවතුන් නැත්තම් තරගකාරී සමාගම් වලට අතරමැදි කරුවන්ට ටෙන්ඩරේ ගන්න දෙන්නේ නැහැ. පෙත්සම් ගහනවා මේ වගේ නොයෙකුත් දේවල් කරනවා. කොහොම හරි අවසානයේදී ටෙන්ඩරේ ලබා ගැනීම තමයි අරමුණ වෙලා තියෙන්නේ. අද දිවයින ওই වගේ කතාවක් කියනකොට සන්ඩේ මෝර්නිං පුවත්පත කියනවා විශේෂයෙන්ම දැන් කොරෝනා එන්නත ඉදිරියේදී ලබා දෙන්නට නියමිත තිබෙනවා. කොරෝනා එන්නත පිළිබඳව බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙලා තියෙනවා. අපේ රටට ගැළපෙන සුදුසුම එන්නතක් පිළිබඳව අවධානය යොමු වෙලා තියෙන අතරදී සන්ඩේ මෝර්නිං පුවත්පත අද දවසේ කියනවා receiving COVID-19 vaccine president and
Prime Minister in third list කියලා මේ බොහෝ වෙලාවට බොහෝ දෙනෙක් හිතන කාරණාවක් තමයි ප්‍රභූවරුන් මැති ඇමතිවරුන් මේ පිරිසට ප්‍රමුඛත්වය ලැබෙයි කියලා කොරෝනා එන්නත ලබා දෙනකොට. හැබැයි එහෙම වෙන්නේ නැහැ. අපේ රටේ දැන් ජනාධිපතිතුමන් අගමැතිතුමන් මේ පිරිසට කොවිඩ් එන්නත ලබා දෙන්නේ තුන්වෙනි ලිස්ට් එකේ නැත්නම් මේ විශේෂම මේ සඳහා වන ප්‍රමුඛතා අනුපිළිවෙල ගත්තාම තුන්වෙනි තැනට තමයි මේ ජනපති සහ අගමැති මේ පාර්ශවයන්ට කොරෝනා එන්නත ලබා දෙන්නට නියමිතව තියෙන්නේ කියලා Sunday Morning පුවත්පත සඳහන් කරනවා. Receiving COVID-19 vaccine, President and Prime Minister in third list කියලා වැඩි දුරටත් Sunday Morning පුවත්පත අද ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරනවා. ඔය අතර සමීර තවත් සිරස්තල කිහිපයක් අපි කියන්න කැමති. ලංකාදීප පුවත්පත අද ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන පුවත විශේෂයෙන්ම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳව පහුගිය කාලේ බොහෝ දෙනාගේ විවිධ අදහස් පළ වුණා, යෝජනා, චෝදනා මේ හැම දෙයක්ම කොළඹ මේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියට හිමි වුණා, එල්ල වුණා. ඒ නිසාම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කරන්න නැත්නම් මේ විශේෂයෙන්ම ජයිකා ආයතනයේ සමග තමයි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න නියමිත වෙලා තිබ්බේ. අපේ රටට වාසිදායක නොවන අන්දමින් ඒ ගනුදෙනුව සිද්ධ වෙන්නට නියමිතව තිබ්බා. හැබැයි ඒ අවලංගු කිරීම නිසා කිසියම් ආකාරයක මුදලක් ජපානයට ගෙවන්න වෙලා තියෙනවා කියලා ලංකාදීපේ අද කියනවා. ප්‍රධාන සිරස්තලයේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කිරීම ජපානයට බිලියන 5ක් ගෙවන්න වෙයි කියලා දයාසීලී ලියනකේ අද මේ විදිහට ප්‍රධාන සිරස්තලයේ ලංකාදීපේට ලියන්නේ. මාළඹේ කොටුව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අත්හිටුවීමට ගන්නා ලද තීරණය නිසා ජපානයේ ජයිකා ආයතනයට රුපියල් බිලියන 5ක වන්දියක් ගෙවීමට රජයට සිදු වී ඇතැයි වාර්තා වනවා. වසර 35ක කාලයක් තුල ගෙවන ආකාරයට ණය ආධාර පදන මත මේ ව්‍යාපෘතියට මුදල් ලබා ගැනීමට නියමිතව තිබූ අතර මේ වන විටත් බිලියන 3ක පමණ මුදලක් වියදම් කර ඇතැයි නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසුවා කියලා ලංකාදීප පුවත්පත ඔය විදිහට සඳහන් කරනවා. කෙසේ වෙතත් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය දැන් මේ වෙනකොට නතර කරලා තියෙන අපේ රටේ ආර්ථිකයට නැත්තම් මේ රටේ මුදල් අනවශ්‍ය විදිහට වියදම් වෙනවා කියලා තමයි නැත්තම් අර අපි කියන්නේ ප්‍රතිඵලදායක නොවන ව්‍යාපෘතියක් හින්දා තමයි මේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කරන්න සිද්ධ වුණේ. හැබැයි නතර කරපු හින්දා මේ වගේ මුදලක් ගෙවන්න වෙලා තියෙනවා කියලා අද ලංකාදීපේ සඳහන් කරනවා. ඉතින් බලධාරීන් නිලධාරීන් මේ පිළිබඳව ඇස්කන් ඇරලා කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. ඔය අතරේ සමීර සිළුමිණත් ප්‍රධාන පුවතක් වාර්තා කරන සිළුමිණ ප්‍රධාන පුවතට යන්න කලින් Sunday Island පුවත්පතේ ප්‍රධාන සිරස්තලය අපි කියලාම ඉමු. UK PM's Pongal greeting reflect Tamil diaspora's massive influence over British government විදිහට තමයි මේ Sunday Island පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වාර්තා කරන්නේ. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා බොරිස් ජොන්සන් මහතා පහුගිය දවස්වල තයි පොංගල් උත්සවය වෙනුවෙන් තයි පොංගල් දිනය ජනවාරි 14 වෙනිදාට යෙදලා තිබ්බා. එදාට නිකුත් කරපු සුබ පැතුම් පණිවිඩෙහි විශේෂයෙන්ම ඒ සුබ පැතුම් පණිවිඩය හරහා අපිට දැක ගන්න පුළුවන් බ්‍රිතාන්‍ය රජයේ පරිපාලනයට දෙමළ ඩයස්පෝරාව කොයි ආකාරයෙන් මැදිහත් වෙනවාද කියන වග ඒ පිළිබඳව තමයි මේ සිරස්තලයේ සටහන් කරලා තියෙන්නේ. UK PM's Pongal greetings reflect Tamil diaspora's massive influence over British government. බ්‍රිතාන්‍ය රජය කෙරෙහි දෙමළ ඩයස්පෝරාව දක්වන ඒ විශේෂම බලපෑම නැත්තම් එල්ල කරන බලපෑම ප්‍රතිබිම්බණය වෙනවා නැත්තම් රිෆ්ලෙක්ට් වෙනවා කියලා තමයි මේ අගමැතිතුමාගේ ප්‍රකාශයෙන් තහවුරු වෙන්නේ කියලා අද Sunday Island පුවත්පත සඳහන් කරනවා. එතුමා සඳහන් කරනවා විශේෂයෙන්ම දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සියලු දෙනා එකමුතු විය යුතුයි. ඉදිරි අනාගතයේ සුබවාදී බව සුබදායී බව ආරක්ෂා කරන්න බ්‍රිතාන්‍යයේ වෙසෙන දෙමළ ප්‍රජාව කටයුතු කරනු ඇති බවට තමා විශ්වාස කරන බව බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළ තිබා. ඒ නිසාම තමයි මේ සිරස්තලයක් අද දවසේ Sunday Island පුවත්පත ලියලා තියෙන්නේ. සමීර විශේෂම මේ පිළිබඳ වගේම තවත් බොහෝ තොරතුරු අපිට දෙමළ ඩයස්පෝරාව ජිනීවා මානව හිමිකම් කොමිසම මේ සියලු තොරතුරු පිළිබඳව අද ජාතික පුවත්පත් වාර්තා කරනවා. අපි ඒ ගැනත් ඔබට කියන්න සූදානම්. ඔව් තයි පොංගල් වලට මේ මහත්තයා මේ වගේ ලොකු පණිවිඩයක් නිකුත් කරාට අපේ කිසිම අකමැත්තක් නැහැ. එතුමා හැබැයි වැඩේ තියෙන්නේ දැන් අපි තයි පොංගල් සමරන අපේ සහෝදර දමිළ ජනතාව අපේ සහෝදර කිසි ප්‍රශ්නයක් නැහැ. අපි එකට ඉන්නේ. වැඩේ තියෙන්නේ තයි පොංගල් වලට විතරක් මේ වගේ පණිවිඩයක් නිකුත් කරාම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපේ රටේ ඕන තරම් තව ජාතික උත්සව තියෙනවා. හැබැයි ඒ වගේ තැන්වලදී මෙහෙම පණිවිඩයක් අපිට අපේ මතකෙ නැහැ. ඉතින් ඒ නිසා මොනතරම් බලපෑමක්
ඩයස්පෝරාව අපේ රට සම්බන්ධයෙන් ඒ රටවල් තුළ ඒ බලපෑම කොච්චර දැඩීද කියලා ඔබට තේරෙනවා ඇති. ඒ ගැන හැඟෙනවා ඇති. ඒ නිසා තමයි අපි කියන්නේ රටට ආදරය කරන පරම්පරාවක් අපි හදන්න ඕනි කියලා. ඒක පටන් ගන්න ඕනි ඉස්කෝලෙන්. ඉස්කෝලේ අවුරුදු 13ක් යනවා. ඒක අඩු කරන්න සූදානමක් තියෙනවා කියලා සිළුමිනාද වාර්තා කරනවා. පාසල් අධ්‍යාපනයේ වසරකින් අඩු වෙයි කියලා ඒ අනුව කියන්නේ සුභාෂිනී ජයරත්න ලියන වාර්තාව. වසර 13ක් වන පාසල් අධ්‍යාපනයේ වසර 12ක් දක්වා අඩු කරන්න සැලසුම් සකස් කරමින් පවතින බව අධ්‍යාපන ලේකම් ආචාර්ය කපිල සී පෙරේරා සිළුමිනට කියනවා. ඒ අනුව අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පවත්වා මාස ගණනාවක් එහි ප්‍රතිඵල ලැබෙනතුරු බලා සිටීමට සිදුවීමෙන් සිසු දරු දැරියන්ට උසස් පෙළට පෙනී සිටීමට පමාවීමත් ඒ වගේම උසස් පෙළ ප්‍රතිඵල ලැබෙනතුරු තවත් මාස ගණනාවක් බලා සිටින්නට සිදුවීමත් යන කරුණු කෙරෙහි අවධානය යොමු කරලා මේ විදිහට පාසල් කාලය අවුරුදු 12 දක්වා අඩු කරන්න සැලසුම් සකස් කරමින් පවතින බව ලේකම්වරයා කියනවා. ඒ අනුව අපොස සාමාන්‍ය පෙළ විභාගයේ 10 වසරේදී පැවැත්වීමටත් විභාගයේ පවත්වා මාසක් ඇතුළත ප්‍රතිඵල ලබා දීමේ කඩිනම් සැලැස්මක් ඇති කරන බවත් ඒ අනුව අවුරුද්දකින් අඩු කරනවා මේ පාසල් අධ්‍යාපන කාලය කියනවා. ඉතින් අවුරුද්දකින් අඩු කරනවද නැත්නම් මේ අවුරුදු ගානම තියලා අපේ අධ්‍යාපනයේ වෙනසක් කරනවද? මේ සම්බන්ධයෙන් දැවැන්ත කතිකාවතක් නිර්මාණය වෙලා තිබුණු අපේ සමාජය තුළ කාලයක් තිස්සේ අපේ තියෙන්නේ මේ කටපාඩම් කරගත්ත අධ්‍යාපන ක්‍රමයක් කියලායි බොහෝ දෙනා කියන්නේ. අපිත් ඉගෙනගෙන තියෙන එහෙම තමයි. ඔබත් එහෙමයි ගොඩක් අය. ඉතින් අපි ප්‍රායෝගිකව එළියට ආවම වැඩප්පලක් කරගන්න විදිහක් නැහැ. අතේ පයේ හුරුවක් නැහැ. මේවා තමයි පාසල තුල කියලා දෙන්න ඕනි කියලා කතා වෙනවා කාලයක ඉඳලා. හැබැයි මේවා ප්‍රායෝගිකව නැහැ. ඉතින් ඒ වෙනසට යන්න තමයි මේ සූදානම් වෙන්නේ. අද සිළුමින වාර්තා කරනවා. සිළුමින මේ විදිහට වාර්තා කරනකොට සමීරද්ද ලංකාදීපයේ උපසිරස්තලයක් විදිහට ලියන පුවතක් බස්නාහිර පාසල් ලබන මාස මැද ආරම්භයි කියලා අජන්ත කුමාර අගලකඩ මේ පුවත ලියන්නේ. බස්නාහිර පාසල් ලබන මාස මැද ඇරෙයි කියලා. විශේෂයෙන්ම දැන් අපි දන්නවා බස්නාහිර පළාතේ 11 වෙනි ශ්‍රේණිය 25 වෙනිදා හෙට දවසේ නෙවෙයි ලබන සතියේ සඳුදා දවසේදී විවෘත කරනවා බස්නාහිර පළාතේ 11 වෙනි ශ්‍රේණිය පාසල්වල. ඒ අතරේ බස්නාහිර පළාතේ පාසල්වල අනෙකුත් ශ්‍රේණීන් ලබන මාස මැද ආරම්භ වන බව තමයි අජන්ත කුමාර අගලකඩ මේ විදිහට ලියන්නේ. ලබන වසරේ විශේෂම දැන් මේ ලබන මාසයේදී ආරම්භ වෙන පාසල්වල පළමු වාරය සඳහා ඒ පාසල් විවෘත කරන්නේ. ඔය අතරේ ලංකාදීපය කියන පුවත ඔබ ඔය දකින්නේ. ලංකාදීපේ වාර්තා කරන පුවත. ඔය අතරේ ලංකාදීපේ කියන උපාධිධාරීන් දහසක් රාජ්‍යංශී කම්කරු රැකියාවල කියලා අපි දැක්ක පහුගිය දවස්වල විශේෂයෙන්ම උපාධිධාරීන් රැකියාව සඳහා බඳව ගන්නවා. මේ පිරිසට ලබා දීලා තියෙන කම්කරු අංශී රැකියාව කියලා අජන්ත කුමාර අගලකඩ සමගින් මේ දයාශීලී ලියනගේ මේ පුවත ලියන්නේ. ඌන සේවාවල යෙදී සිටින රජයේ සේවකයන් අතරින් උපාධිය සමත් අයට උපාධිපත්වීම් ලබා දීමට රජය තීරණය කර ඇත. උපාධිධාරීන් දහසකට අධික පිරිසක් රාජ්‍ය ආයතනවල කම්කරු හා කාර්යාල කාර්ය සහායක තනතුරුවල යෙදී සිටින බවට අනාවරණය වී ඇත කියලා වැඩිදුරටත් ලියනවා. මේ විශේෂම දැන් මේ සඳහන් කරන්නේ සමීර අර මේ සමහර උපාධිධාරීන් රැකියාවල මේ කම්කරු අංශී නැත්නම් කාර්යාල කාර්ය සහායක අංශී තනතුරුවල යෙදී සිටිනවා. හැබැයි මේ අර මේකින් සඳහන් වෙන්නේ උපාධිධාරීන්ට ලබා දෙන පත්වීම් වල මේ ඒ ලබා දෙන්නේ කම්කරු අංශ වලට නැත්නම් කාර්යාල කාර්ය සහායක තනතුරු වලට කියලා මේ ලංකාදීපේ කියන කතාවෙන් අපිට පැහැදිලි වෙන්නේ. දැනටමත් මේ වෙනකොටත් උපාධිධාරීන් බොහෝ පිරිසක් කාර්යාල කාර්ය සහායක සහ කම්කරු රැකියාවල යෙදී සිටිනවා. හැබැයි උපාධිධාරීන්ට රජයේ රැකියාව ලබා දෙන්න රජය කටයුතු කරමින් සිටින බව අපි හොඳින්ම දන්නවා. කොරෝනා නිසා මේ කටයුතු ටිකක් මේ එහෙ මෙහෙ ගිහිල්ලා නැත්නම් ටිකක් ප්‍රමාද වෙලා තියෙන. හැබැයි ඔවුන්ගේ උපාධියට සරිලන නිසි රැකියාවක් ලබා දෙන්න රජයේ සූදානම් බව තමයි රජයේ පාර්ශ්වයෙන් බොහෝ දෙනෙක් සඳහන් කළේ. අපි බලමු ඒක කොහොම වෙයිද, හරියට ඒ වැඩේ සිද්ධ වෙයිද කියලා. කොහොමත් නැජේ තෝන්න තාම පුහුණුවක් ඉන්නේ. වසරක පුහුණුවක් ඕන්ට ලබා දෙනවා මේ නව පත්වීම් දුන්නායට. අපි දැක්කා ඒ සඳහා ඒ පුහුණුවීම් කටයුතු ඉතාමත් සාර්ථකව සිද්ධ වෙනවා. ඉතින් එතනින් පස්සේ තමයි විවිධ තැන්වලට අමාත්‍යාංශ වලට ඒ වගේ විවිධ රාජ්‍ය ආයතන වලට යන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ ගැන අපි කියන්න ඕනේ. හැබැයි සිළුමිනත් කියනවා තවමත් උපාධිධාරීන් 2000ක් දෙලොවක් අතර කියලායි වාර්තා කරන්නේ. උපාධිධාරීන් 50000කට රැකියාව ලබා දීමේ පදනම මත සිදුව ඇති අසාධාරණ නිසා මේ වෙද්දී තවත් 2000කට ආසන්න පිරිසක් රැකියාව නොලැබී ඇතැයි උපාධිධාරී ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු චන්දන සූර්යරච්චි මහත්තයා කියනවා. ඒ උපාධියක් අර අපි කිව්ව කලින් කතාව පාසල් අධ්‍යාපනයෙන් පස්සේ නජිත් ඉස්කෝලේ ඉවර වෙලා කැම්පස් ගිහිල්ලා නේද උපාධිය අරගෙන අපි රැකියාවක් කොහෙන් හරි රජයේ රැකියාවක් එනකම් බලාගෙන ඉන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ අධ්‍යාපනයේ වැරද්දක්ද මොකද්ද කොහොමද කියලා
හොයලා ඒ සියලු තැන්වල වෙනසක් සිද්ධ කරලා අපි නව්‍ය ගමනක් යන්න ඕනේ. එහෙම නැත්නම් ගැටලු ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ අතරේ පාසල් අධ්‍යාපනයටත් කලින් විශේෂයෙන්ම කියන්න ඕනේ පුංචි කාලේ අපිට ලැබෙන සමහර දේවල් පිළිබඳව කතා කරද්දී අපේ පවුල් පරිසරයෙන් වෙන්න පුළුවන් නැත්නම් අපි ජීවත් වෙන තැනදී අපිට ලැබෙන දේවල් තියෙනවා. පරිසරයේ සියලු තැන් වලින් ලැබෙන දේවල් අනුව තමයි දරුවෙක් ඉස්සරහට යන්නේ කොහොමද කියන එක තීරණය වෙන්නේ. ඉතින් මේ ගැන කතා කරද්දී අවන්ති ළමා නිවාසය ගැන පහුගිය සතිය තුල කතා බහට ලක් වුණා. අනුරාධපුරයේ තමයි මේ ළමා නිවාසය තියෙන්නේ. අද මව්බිම කියනවා අවන්ති ළමා නිවාසයේ මල් කැකුළු දඩේම සම්බන්ධයෙන් දීර්ඝ වාර්තාවක් අරගෙන එනවා. මේවා කාට කාටත් හොඳ පාඩම්. අනුරාධපුර අවන්ති දේවී බාලිකා ළමා නිවාසයේ රඳවා සිටින බාල වයස්කාර දැරියන්ට ක්‍රූරත්වයෙන් සැලකීම හා ලිංගික හිරිහැරවලට ලක් කිරීම ඇතුළු චෝදනා රැසක් පිළිබඳව විමර්ශනයක් කරන්න කියලා පොලිසිය මේ සම්බන්ධයෙන් උතුරුමැද පළාත් ප්‍රධාන පෙළේ පරිවාස නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමට සැරසෙනවා කියලායි මේ විදිහට වාර්තා කරන්නේ. මේ ළමා නිවාසයේ දැරියන් 20 දෙනෙකු පමණ ලිංගික හිරිහැරවලට ලක් වී ඇති බවට තොරතුරු ලැබී ඇති අතර ඒ අතරින් දැරියන් 12 දෙනෙකු මේ වන විටත් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කරලා තියෙනවා කියලායි මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරන්නේ. ඉතින් මේ වගේ තැන් හරියට නියාමනය කරන්න ඕන තරම් ආයතන තියෙනවා. ළමා හා කාන්තා කාර්යාංශයට ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට සම්බන්ධව ඒ වගේම ළමා හා කාන්තා කාර්යාංශයක් වෙනම තියෙනවා. ඒවා ශනික දුරකථන අංක තියෙනවා. ඕන තරම් ක්‍රම තියෙනවා. ඉතින් හැබැයි මේ දේවල් අපේ රටේ වෙනවා. ඉතින් මේවා නවත්ත ගන්න ක්‍රම සහ විදි ඕන තරම් තියෙනවා. දරුවන්ට මේ ගැන පැමිණිලි කරන්න පුළුවන්. කෙසේ නමුත් මේවා දැනුවත් භාවයක් නැතිකමද එහෙම නැත්නම් මේ මිනිස්සුන්ගේ තියෙන නොහොබිනා ගති මිනිස්සුන්ගේ තියෙන අමනුෂ්‍යකන්ද Facebook එකේ නම් ඕන තරම් මනුස්සකම් අපි ඕන තරම් දකිනවා. හැබැයි සමාජයට ගියාම තමයි මේ වගේ දේවල් අපිට අහන්න දකින්න ලැබෙන්නේ. ඉතින් මේවා නතර කිරීමේ වැඩපිළිවෙලක් මේ විදිහට ආරම්භ කරලා තියෙනවා. ඒ නිසායි නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අද මේ ආකාරයෙන් මව්බිම තොරතුරු වාර්තා කරනවා. මේ දරුවෝ ගැන කතා කරද්දී අපේ සම්පත් අනාගතයට ඉන්න දරුවන්ට තමයි මේ සියල්ලක්ම. ඒ නිසා අපි මේවා ආරක්ෂා කරගන්න ඕනේ. මෙහෙම කියද්දී අපිට කෙලින්ම මතක් වෙන්නේ මේ දවස්වල කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය කවුරුත් දන්නවා සංවාදයට ලක්වෙච්ච කාරණයක් බවට පත් වෙලා තියෙනවා. කෙසේ නමුත් ජනාධිපතිතුමා පැහැදිලිවම වෘත්තීය සමිති ගෙන්වලා කතා කරා මේ සියලු වෘත්තීය සමිති වලට පැහැදිලිව පොරොන්දුවක් ලබා දුන්නා. මේක විකුණන්නෙත් නැහැ, බදු දෙන්නෙත් නැහැ කියලා. හැබැයි වෘත්තීය සමිති මේ ගැන කිසිම තැකීමක් නැහැ. උන්ට ඒ වචනය පිළිබඳව යම් විශ්වාසයක් නැතිකමක් පේන්න තියෙනවා වගේ දෙයක් තමයි දැනෙන්න හැඟෙන්න තියෙන්නේ. ඔවුන් තවදුරටත් මේ සටන ක්‍රියාත්මක කරමින් පවතිනවා. මේ සම්බන්ධයෙන් හඩනගමින් පවතිනවා. අද මව්බිම වාර්තා කරනවා වරාය වෘත්තීය සමිති කරන්න යන අලුත් සටන පිළිබඳව. ඒ අනුව අපි බලමු මොකද්ද මේ වරාය වෘත්තීය සමිති කරන්න යන්නේ කියලා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ විකුණා දැමීම රජය නතර නොකළොත් අධිකරණයට යන බව වරාය වෘත්තීය සමිති නායකයෝ කියනවා. වරාය නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කරන බව කියමින් මේ ජාතික සම්පත විකිණීමට රජය ගන්නා උත්සාහය පරාජයට පත් කිරීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නවා කියලයි වරාය වෘත්තීය සමිති සඳහන් කරන්නේ. ඉතින් අර සාකච්ඡාවේ ප්‍රතිඵලයක් නෑ වගේ දෙයක් තමයි නජිත් පේන්න තියෙන්නේ මේ කාරණේ ගැන කතා කරද්දී. හැබැයි ඉතින් පැහැදිලිවම රජය කියන කතාව තමයි මේක සංවර්ධනය කිරීමක් වෙන්නේ. හවුල් ආයෝජනයක් කරන්නේ මේක විකුණන්නේ බදු දෙන්නේ කියන කාරණය. අපි දන්නවා නජිත් අර සමහර අපේ රටේ තියෙන හොඳ ලස්සන ලොකු සුපිරි කෝපි බොන කෝපි අවන්හල් තියෙනවනේ. කෝපි අපි කඩයක් කියලා කියමුකෝ. ඉතින් සමහර විට ඔය කෝපි අවන්හලකට ගියාම සාමාන්‍ය 1500ක් විතර වෙනවා කෝපි එක. හැබැයි ඔය 1500න් වැඩි ගාණක් කියන්නේ අර කඩහිමියට. කෝපි එක හදන මිනිස්සයාටවත් කඩේ පවත්වාගෙන යන කෙනාටවත් නෙමෙයි. කෝපි මේ කඩේ තියෙන කඩේ හිමියට තමයි ලොකේෂන් මේ බිස්නස් කියන්නේ ඒවට. ඉතින් එහෙම දේවල් ඕන තරම් තියෙනවා. ඉතින් මේකත් එහෙම වැඩක්ද නැත්නම් එතනින් එහාට ගිහලා අපේ ජාතික සම්පත් විකුණන් කෑමක්ද කියලා මේ සංවාදය තමයි තියෙන්නේ. කෙසේ නමුත් අපි බලමු මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ඔබට කියන්න තවදුරටත් තොරතුරු අපිට ඇති වෙයි. මේ අතරේ අද මව්බිම කියනවා ජැටිය බේර ගන්න ජවපෙන් ඔන්ලයින් විප්ලවයක් කියලා. ඒගොල්ලෝ ඔන්ලයින් විප්ලවයක් පටන් ගන්න සූදානම්. ඊයේ මේ ගැන මේ කලෙලි බැස්සා වුන් අත්සන් කිරීම ආරම්භ කළා. අද ඒ පිළිබඳව මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරනවා. ජැටිය බේර ගන්න නැගෙනහිර කොළඹ වරාය නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහිව ඔන්ලයින් පෙත්සමක් අත්සන් කිරීමේ වැඩපිළිවෙලක් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ආරම්භ වූ බව එහි කැඳවුම්කරු ජයපේ හිටපු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහත්තයා කියනවා. අද ඒ ගැනයි මේ විදිහට මව්බිම වාර්තා කරන්නේ.
සමීර ඔන්ලයින් කරන්න ගියාම ලේසි නේද අර මේ කඳුළු ගෑස් එහෙම මොකද කඳුළු ගෑස් ජල ප්‍රහාර වලට ලක් වෙන්න වෙන්නේ නැහැ. ඔය අතරේ අපි විරාමයකට යන්නත් උන ඊට කලින් මේ පොතත් කියලාම ඉන්නම්. කොළඹ වරාය නැගේ පරයන්තය පිළිබඳව අද දවසේ වාර්තා කරනවා Sunday Morning පුවත්පත මේ ආකාරයේ තොරතුරක් East Container Terminal India welcomes move to attract FDI යනුවෙන් මේ විදිහට ලියන්නේ. The participation of India in the East Container Terminal at the Colombo port will secure preciously such investment as required in much needed capacity augmentation of the Colombo port. විශේෂම දැන් මේ ඉන්දියාව සමග ගෙවිසුම් ගත වෙන්න නියමිතයි මේ ආයෝජනයක් විදිහට සිද්ධ කරන්නේ. නැගෙනහිර පර්යන්තයේ සංවර්ධනය කිරීම විශේෂම සමීර ගොඩක් දෙනෙක් අහන කාරණාවක් තමයි. ඒ අපිට තනියම කරගන්න බැරිද මේ කාරණාව පිළිබඳව? තනියම කරගන්න බැරිද මේ සංවර්ධනය කරන වැඩේ? ඇයි ඉන්දියාවත් එක්ක හවුල්කාරී ගෙවිසුමක් මේ විදිහට අත්සන් කරන්නේ? සමහරු චෝදනා කරනවා අපේ රටේ සම්පත් පිට රටට විකුණනවායි කියලා. හැබැයි මේ ගෙවිසුම අනුව බැලුවහම වැඩි කොටස් ප්‍රමාණයක් අපේ රටට හිමි වෙන්නේ, වැඩි ආදායමක් අපේ රටට හිමි වෙන්නේ. මේ සම්පූර්ණ මුදල අපිට වැය කරන්න, වියදම් කරන්න ලබා ගන්න හැකියාවක් නැහැ. නිසා තමයි ඉන්දියාවේ සහයෝගය තිබ ආයෝජනයක් විදිහට මේ කටයුතු සිද්ධ කරන්නේ. ඉතින් ඒ ගෙවිසුම ආකර්ෂණීය ගෙවිසුමක් වුණොත් විතරයි ඉන්දියාව සහාය දෙන්න කියලා ඉන්දියාව පාර්ශවයෙන් ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරනවා. මේ ගෙවිසුම විශේෂම ඇතිකර ගැනීමේදී දෙරටටම දැන් ඕනම රටක් ගෙවිසුමක් අත්සන් කරනකොට සමීර අපි දකිනවා විශේෂයෙන්ම අපේ රටට වාසියක් නැත්නම් වැඩි ප්‍රතිලාභ ප්‍රමාණයක් හිමි වෙන්නේ නැත්නම් ආකර්ෂණීය තත්ත්වයක් නැත්නම් අත්සන් කරන්නේ නැහැ. ඉන්දියාවත් ඒ තත්ත්වෙම තමයි. ඔවුන් සඳහන් කළා තියෙනවා මේ වරාය සංවර්ධන ව්‍යාපෘතිය තුළින් විශේෂයෙන්ම මොනවද ලැබෙන ඉඩ පහසුකම් ඒ වගේම අනිකුත් පහසුකම් පිළිබඳව නැවතවරක් විමසලා තිනවා. රටේ විශේෂයෙන්ම විපක්ෂ කණ්ඩායම්වල දැඩි වාග් ප්‍රහාර හමුවේ, දැඩි විරෝධය හමුවේ තමයි මේ කටයුතු සිද්ධ කරන්න වෙන්නේ. රටට හොඳ වැඩක් කරන්න ගියාමත් සමහරලාට එල්ල වෙන විරෝධතා වැඩි. මේ නිසා මේ ඉන්දියාවත් මේ පිළිබඳව විශේෂයෙන් සලකා බලන බව තමයි ඉන්දියාව පාර්ශවයෙන් ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරන්නේ. අද Sunday Morning පුවත්පත මේ පිළිබඳව තොරතුරු වාර්තා කරන්නේ. ඔව් මේ නැගෙනහිර ජැටිය ගැන කතා කරද්දී දැන් මේක මේ මෑත කාලිනව ආවට මේ 151-49 කතාව මේක කලින් තිබුණ දෙයක්. මේක කලින් විකුණන්න සැලසුම් කරලා තිබිලා තියෙන. අද අරුණ ඒ ගැන කියනවා යහපාලනයේ නැගෙනහිර ජැටියෙන් 149ක් ඉන්දියාවට ජපානයට දෙන ගිවිසුමක් අත්සන් කරලා කියලා ඒ අනුව අරුණ වාර්තා කරන්නේ. අලුතෙන් පිහිටවන සමාගමක් යටතේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මේ ජැටිය අයිතියෙන් 149ක් ඉන්දියාවට සහ ජපානයට විකුණා දැමෙන ආකාරයෙන් පහුගිය යහපාලන ආණ්ඩුව විසින් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරලා තිබිලා තියෙනවා. ඉතින් මේක වෙනස් කරලා සාකච්ඡා මාර්ගයෙන් විසඳගෙන දැන් හවුල් ආයෝජනයකට යන්නයි මේ නව රජයේ අපේක්ෂාව බවට පත් වෙලා තියෙන්නේ. නව රජයකුත් නෙමෙයි දැන් නේද? ගොඩක් කාලයක්. ඉතින් මේ අලුත් ආණ්ඩුවේ බලාපොරොත්තුව මේක තමයි කියලා අද අරුණ මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරනවා. කලින් තිබුණ ක්‍රමයේ වෙනස් කරලා අලුත් තැනකට අලුත් විදිහට යන්නයි හදන්නේ. අපි තවත් තොරතුරු ගණනාවක් ඔබට කියනවා විරාමයෙන් එක් බිතිව. ඕනම රටක ආර්ථිකය කියව ගන්න තියෙන හොඳ තැනක් තමයි කොටස් වෙළඳපොළ කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අපි ඒ ගැන අවධානය යොමු කරන්න සූදානම්. අද දිවයින වාර්තා කරනවා කොළඹ කොටස් වෙළඳපොළ ලොව දෙවැනි තැනට කියලායි කියන්නේ. ඔබ විශ්වාස කරන්න මේ වගේ කොරෝනා කාලයක වුණත් මේ වසරේ මේ දක්වා කාල පරිච්ඡේදය තුල තමයි මේ අගයන් වාර්තා කරලා තියෙන්නේ. ලොව ඉහළ කාර්ය සාධකයක් වාර්තා කර තිබෙන කොටස් වෙළඳපොළ අතර දෙවැනි තැනට කොළඹ කොටස් වෙළඳපොළ පත් වෙලා තියෙනවා. කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය 2020 දෙසැම්බර් 31 සහ 2020 ජනවාරි 13 දක්වා කාල පරිච්ඡේදය තුලදී 9.88ක වර්ධනයක් වාර්තා කරලා තිබුණා කියලයි අද දිවයින මේ ආකාරයෙන් වාර්තා කරන්නේ. ඔය අතර අද දවසේ ඉරිදා ලංකාදීප පුවත්පත සඳහන් කරන කාරණාවක් ප්‍රධාන පිටුවේ දේශීය කුළුබඩු රට පටවා රුපියල් බිලියන 17ක ආදායමක් කියලා අසුන්තා ඉදිරිසූරිය මේ පොත ලියන්නේ. ප්‍රධාන අපනයන භෝග 15ක් අපනයනය කිරීමෙන් 2020 වසරේදී ප්‍රථම වරට රුපියල් බිලියන 17ක වාර්තාගත ආදායමක් මෙරටට උපයා ගැනීමට හැකි වූ බව අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ඒ.පී. හිංකෙන්ද මහතා පැවසුවා. කුරුදු ගම්බිරි සාදිකා කොකෝවා කෝපි බුලත් කරාබු ඉඟුරු කහ ආදිය එම වර්ග 15ට අයත් වෙනවා කියලා වැඩි දුරටත් අද දවසේ ලංකාදීපයේ ওই විදියට කියනවා. මේ කතාවත් එක්ක අපි ඔබට ඉදිරිපත් කරන්න සූදානම්. ඔබ බලන්න මේ වාර්තාව. අපේ දේවල් අගය කරන්න ඕනේ, අපේ දේවල් අපේ අහිංසක මිනිස්සු හදන දේවල් අපි මිලදී ගන්න ඕනේ කියන්නේ මෙන්න මේ නිසා මේ කර්මාන්තයේ දුක් අඳුනාව අපි දැන් බලලයිමු. ලංකාවත් මේ ආයුධ වලට නයින මඩම වයික් කාලා තමයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ කම්මල් ආයුධ වලට.
දුනකොළ වැඩි මිල අඟුරු වගේ ද්‍රව්‍ය ගණන් වැඩි. එම නිසා ටිකක් අමාරුවෙන් අපහසුයෙන් තමයි අපි මේ කර්මාන්තය කරගෙන යන්නේ. මේ බඩු මේ විකිනෙනවා. නමුත් එහෙම මහා විදිහට විකිනෙන්නේ නැතුව මේ ඉතුරු වෙලා තියෙනවා. දැන් මේ පීය ගත්තාම අපේ වටිනාකම රුපියල් 500ක් වෙනවා. ඒ කියන්නේ මේ තනිකර මේ දුනකොළ හොඳ වාහනේ වලින් තමයි දාලා හදලා තියෙන්නේ. එතකොට මේක අපි රුපියල් 500ට වියදම් කරන් අපි මේකට 350ක් 300ක් අතර වියදමක් දරලා තියෙනවා. විදේශ රටවලින් ආනයන කරන අර සුදුවකඩ ඒ පිහි නිසා අපේ මෙහි අපි නිෂ්පාදනය කරන මේ වාහනේ පිහි අපිට විකුණා ගැනීමට හැකියාවක් නැහැ. මොකද ඒවා මේ අඩු මිලට තියෙනවා වෙළඳ පොලේ. නිෂ්පාදනය කරන ඒවා දෙන්න වෙන්නේ අඩු මුදලකට තමයි කාට හරි දෙන්න වෙන්නේ. අඩුපාඩු මෙතන දැන් ඔය දුනකොළ ඒවා මේවා කර්මාන එක තැනක නැහැනේ. අපි ගිහිල්ලා තැන් වලින් හොයාගෙන එන්න ඕනේ මේවා. එහෙම අපිට පහසුකමකුත් නැහැ. මේ මිටවල් තමයි මේවා අපි කැලෙන් කපාගෙන එන්න ඕන. එතකොට මේවා අපි අරන් එනකොට සමහරට පොලිසියෙන් අල්ලුවොත් ඒවට අපිට උසාවි දානවා, දඩ ගහනවා, ඒවා හැම තියෙනවා. අපේ කර්මාන්තයේ තැනක් නැහැ. තමයි පළවෙනිම හේතුව වෙලා තියෙන්නේ. මේ මොකද මේ පාලන මිලක් නැහැ. එක විදිහට තමයි කරන්න වෙන්නේ. සාමාන්‍ය ලක්ෂ 5ක 10ක ලෝන් එකක් එහෙම අඩු පොලියට අපිට රජයේ මැදිහත් වෙලා එහෙම ණය මුදලක් දෙනවා නම් අපේ සියලුම කට්ටිය ඒතකොට සාමාන්‍ය වැඩක් කරගන්න පුළුවන් තත්ත්වයට එනවා. අර කම්මලේ බල්ලට කියනවා වගේ මේවා වැඩක් නැති අයට නෙමෙයි කියන්නේ. ඇත්තටම වගකීමෙන් වැඩ කරන අපේ රටේ කර්මාන්ත සම්බන්ධයෙන් අපේ දේවල් ගැන අගය කිරීමක් තියෙන අයටයි මේවා කියන්නේ. ඔබ බලන්න ඔබේ ගෙදර ගැන කල්පනා කරලා සමහර විට කුස්සියේ තියෙන්නේ පිහි 3-4ක් තියෙනවා ඔක්කොම චයිනීස් පිහි. ඇයි එහෙම අපේ දේවල් අගය කරන්න පොඩි මිලකට ගන්න මේ කර්මාන්තකරුවන් ආරක්ෂා කරගන්න අපිට හැකියාව ලැබෙයි. සමහරුන්ගේ ගෙදර පිහියක් නැහැ වුණාට දවසකට දුම්බැටි 3-4ක් බොනවා. අද බලන්න අරුණ කියනවා කොවිඩ් කාලේ දුම්බැටි නිෂ්පාදන ආදායම 1.1%කින් වැඩි වෙලා කියලායි වාර්තා කරන්නේ. ඒ අනුව කොවිඩ් වසංගත මධ්‍යයේ වුවද පහුගිය වසරේ මුල් මාස 8 දුම්බැටි හා දුම්කොළ නිෂ්පාදනය 2019 වර්ෂයට සාපේක්ෂව 1.1%කින් වර්ධනය වීමෙන් මිලියන 649ක ආදායමක් හම්බ වෙලා තියෙනවා කියලා මේ ආකාරයෙන් වාර්තා කරනවා. ඉතින් මේක මෙහෙම වැඩි වුණාට ඇත්තටම අපේ නම් කැමැත්තක් නැහැ නජිත් නේද? මේ කියන්නේ වක්‍රාකාරව අපේ රටේ අය දුම්බුන එක වැඩි වෙලා කියන එකනේ නේද? ඒ නිසා අපේ එහෙම කැමැත්තක් නැහැ. ඔබ පොඩ්ඩක් ගිහිල්ලා බලන්න මහරගම පිළිකා රෝහලට මොන වගේ තත්ත්වයන් වලටද මිනිස්සු මුහුණ දීලා තියෙන්නේ කියලා. මුළු පෞල් සංස්ථාවම විනාශ වෙනවා එතනින් එහාට. ඒ නිසා ඒ ගැන කල්පනා කරන්න ටිකක්. මේ අතරේ අපි ඔබට කියන්න සූදානම් එතනින් එහාට නජිත් විශේෂයෙන්ම මේ සෞඛ්‍ය ගැන කතා කරන වෙලාවේ ජනතා සුබසිද්ධිය වෙනුවෙන් වැඩපිළිවෙල ගණනාවක් ක්‍රියාත්මක කරන්න නියමිතයි. අද සිළුමිණ වාර්තා කරනවා ජනතා සුවයට කෝටි දසදහසක් කියලා. ඒ අනුව 2021 අයවැය මගින් අපේ රටේ COVID-19 පාලනයට ජනතාවගේ සුවසෙත හා සුවසේවා නැංවීමට සහ රෝහල් සඳහා ඖෂධ නොමිලේ ලබා දීමට රජය රුපියල් කෝටි 9999.7ක් වෙන් කරලා තියෙනවා කියලා. ඒ වගේම අදාළ කටයුතු දැන්ටම ආරම්භ කරලා තියෙනවා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් හේමන්ත ස්වර්ණතිලක මහත්තයා කියනවා. සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්‍යාරච්චි ඒ වගේම ඖෂධ නිෂ්පාදනය හා නියාමනය පිළිබඳව රාජ්‍ය ඇමතුමා මහාචාර්ය චන්න ජයසුමන මහත්තයා එතුමා ලොකු වැඩ කොටසක් කරගෙන යනවා. ඒ වගේම අමාත්‍යාංශ ලේකම් මේ ජෙනරාල් එස්.එස්. මුණසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් සහ මඟ පෙන්වීමට අනුව මේ වසරේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළම සංවර්ධනයක් මගින් ජනතා සුවසෙත නැංවීමට දැන්ටම කටයුතු යොදලා තියෙනවා කියලා හේමන්ත ස්වර්ණතිලක මහත්තයා කියනවා. අද ඒ ගැන මේ ආකාරයෙන් තොරතුරු සිළුමිණයි වාර්තා කරන්නේ. මෙතනින් එහා අපි මේ කර්මාන්තකරුවන් අර කම්මල් කර්මාන්තය ගැන කතා කරද්දී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් පිළිබඳව අවධානය යොමු නොකොට බෑ. අද මව්බිම වාර්තා කරනවා අගමැතිතුමා කියනවා මධ්‍යම පාන්තිකයන්ට මේ වසරේදී නිවාස 3000ක් කියලා බොහොම සුබදායී ප්‍රවෘත්තියක් වාර්තා කරන්නේ. මොකද කාගෙත් සිහිනයක් අනිවාර්යයෙන්ම නිවසක් කියන එක. ඒ අනුව මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් මූලික වටේ ඉදිකරන මහල් නිවාස 3000 වසරක් ඇතුළත සාදා නිම කරන්න අවශ්‍ය පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස සංවර්ධන ගරු අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්තයා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දීලා තියෙනවා කියලයි මේ විදිහට අද මව්බිම විස්තර කියලා තියෙන්නේ. මේ අවුරුද්දේ මේ මධ්‍යම පාන්තිකයන්ට අලුත් ගෙදරකට
යන්න ඕනි කරන ඒ සුබ සිහින දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒ අතර සමීර ටිකක් අර කනගාටු හිතෙන ප්‍රවෘත්තියක් අද ලංකාදීපේ වාර්තා කරන විශේෂම අපේ රටේ ආර්ථිකයේ ඉදිරියට ගෙනියන්න තියෙන කර්මාන්තයක් තමයි තේ කර්මාන්තය. තේ කර්මාන්තය අතින් ලෝකේ ප්‍රබල තැනක අපි හිටියා. හැබැයි එහෙම ප්‍රබල තැනක හිටපු අපේ රටේ තේකම්හල් 12ක් වැහිලා කියලා අද ලංකාදීපේ කියනවා. වැවිලි සංස්ථාවේ තේකම්හල් 12ක් වැහිලා. මේ දයාසිරි ලියනගේ අද ලංකාදීපේට ලියන පොත රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් තේ කර්මාන්ත ශාලා 12ක් වසා දමා තිබෙන බවට වාර්තා වෙනවා. පසුගිය කාලේ පුරාම මෙම කර්මාන්ත ශාලා වලින් ලාභයක් නොමැති බව සඳහන් කරමින් නොසලකා හැර ඇතැයිද වාර්තා වෙනවා කියලා විශේෂයෙන් සඳහන් කරනවා. දැන් සමීර මේ තේකම්හලක් වහනවා කියන්නේ මේ තේකම්හලේ අයිතිකාරයන්ගේ නැත්නම් හිමිකරුවන්ගේ ධනය ලැබෙන එක නවතින එක විතරක් නෙවෙයි. ඒ වටේ විවිධ ප්‍රජා සංවිධාන විශේෂම විවිධ ජාතිවල අය ජීවත් වෙන ප්‍රදේශ මේ හැම දෙනෙක්ගේම ජීවනෝපාය ඇන හිටින තත්ත්වයක් මතුවෙනවා මේ කර්මාන්ත ශාලා වැසා දැමීම හරහා. අපි දකින විශේෂම දෙමළ ජනතාව බොහෝ ප්‍රදේශයක් වාසය කරන වතු ආශ්‍රිතව මොවුන්ගේ දෛනික ජීවිතය විශේෂම දෛනික වැටුප රුපියල් 1000ක් කරන්න කියලා තමයි මේ පිරිස් ඉල්ලුවේ. ඉතින් එහෙම 1000ක් කරන්න කියලා ඉල්ලපු පිරිස් වලටත් 1000ක්වත් ලැබෙන්නේ නැතුව කර්මාන්ත ශාලා වසා දමන තත්වයකට යනවා නම් ඒකට එකක් බරපතල තත්වයක්. එකක් නෙවෙයි 12ක් වැහිලා කියලා අද මේ විදිහට ලංකාදීපේ කියනවා. මේ ගැනත් අපි විශ්වාස කරන බලධාරීන්ගේ නිලධාරීන්ගේ ඇස්සැරිලා කටයුතු කරයි කියලා අද ලංකාදීපේ වාර්තා කරන පුවත. වැහෙන්න යන ගොඩක් ඒවා සාර්ථකව අපිට ඉස්සරහට අරගෙන යන්න කරගෙන යන්න පුළුවන් හරි වැඩපිළිවෙලක් තියෙනවා නේද? ඉතින් එහෙම තැනක් තමයි අපි දැක්ක මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව. වැහෙන්න නෙමෙයි තව පොඩ්ඩෙන් මිනිස්සු ඇවිල්ලා උතන්ට වෙලා මේ අර මොනවා හරි ලොකු උද්ඝෝෂණයක් කරන්න ඒ තරම් දුරදිග යන්න තිබුණා. අපි දැක්ක මිනිස්සු පීඩාවට පත්වෙන විදිහ රියදුරු බලපත්‍ර ලබා දීම. එතකොට මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ සිද්ධ වෙන තවත් බොහෝ කාරණා තුලදී කොමිස් ලබා ගැනීම සිද්ධ වෙනවා. එක නිලධාරියෙක් පුවත්පත් වාර්තා කරලා තිබුණා ලක්ෂ 3ක් දවසකට හම්බ කරනවලු. මොනතරම් මුදලක්ද මේ මිනිස්සු මේ සාක්කුවට නීති මාර්ගය මේ නීතියට එහා ගිහිල්ලා මේ විදිහට හොයාගන්නේ හම්බ කරගන්න. ඒ නිසා තමයි මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම වෙනස් කරේ. මේ අතරේ රියදුරු බලපත්‍ර මුද්‍රණය හමුදාවට බාර දුන්නා. අද අරුණ කියනවා රියදුරු බලපත්‍ර මුද්‍රණය හමුදාවට දීමෙන් කෝටි 2ක ඉතිරියක් හම්බ වෙලා තියෙනවා කියලා කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා කියලා. යුද හමුදාව මගින් රියදුරු බලපත්‍ර මුද්‍රණය ආරම්භ දින 10ක් ඇතුළත පිටස්තර සමාගම් වලට ගෙවපු රුපියල් කෝටි 2ක මුදලක් රජයට ඉතිරි කරගන්න පුළුවන් වෙලා තියෙනවා කියලයි ඒ අනුව කියලා තියෙන්නේ. ඉකුත් ජනවාරි 1 වෙනිදා ඉඳලා යුද හමුදාව රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම ආරම්භ කරලා තිබුණා. මේ කාලය තුල නිවාඩු දින හැර ගත වූ දින 10ේදී දිනකට බලපත්‍ර 2000 බැගින් මුද්‍රණය කරලා තියෙනවා. මීට පෙර රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කොන්ත්‍රාත්තුව පවරලා තිබුණේ පෞද්ගලික ආයතනයකට 2006 නොවැම්බර් 27 මේ සමාගම සමග ගිවිසුමකට එළඹිලා තිබුණා. අවුරුදු 7කට පසුව රියදුරු බලපත්‍ර මුද්‍රණය කරන පරිගණක පද්ධතියේ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවරන කොන්දේසි මත තමයි මේ ටෙන්ඩරය ලබා දීලා තිබුණේ. හැබැයි ඉතින් අවුරුදු 7කින් දුන්නේ නැහැ. 2006 පටන් ගත්තට පස්සේ මේක ඇදි ගිහිල්ලා 2020 වෙනකම් ආවා. හැබැයි ඒ අතරේ තමයි මෙතනින් එහාට කරගෙන යන්න බෑ මේක රජයෙන් කරන්න ඕනි කියලා හමුදාවට බාර දුන්නේ. ඉතින් කෝටි ගාණක් ඉතුරු කරගන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා මේ හරහා කියලයි අද තොරතුරු මේ ආකාරයෙන් වාර්තා කරලා තියෙන්නේ. මේ ලයිසන් දෙන එක ගැන කතා කරද්දී සමහරුන්ට වාහන තියෙනවා, ගොඩක් අයට වාහන නැහැ. ඉතින් ඒ අය යන්නේ පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරලා ඕන දිහාවක ට්‍රිප් එකක් ගියත් යන්නේ බස් එකේ කෝච්චියේ. එහෙම අයට එහෙම නැත්නම් තව සමහරු ඉන්නවා නජිත් ඇත්තටම ආසයි කෝච්චිය යන්න. සුකෝභෝගී දුම්රියක ආසනයක් වෙන් කරගත්තාම හරියම ලස්සන පැත්ත තියෙනවා ලංකාවේ ඕන තරම් බලන්න. මේ කොරෝනා නිසා මේවා නැවතිලා තිබුණා ටිකක්. ඉතින් මේවා යලි පටන් ගන්නවා. ඩිලන්ත ප්‍රනාන්දු දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා කියනවා අද වාර්තා කරනවා සිළුමින දුර දුම්රිය සේවා තෙමසකට පසු යලිත් කියලා ඒ අනුව වාර්තා කරන්නේ. COVID-19 වසංගතය නිසා මාස 3කට අධික කාලයක් අත්හිටුවා තිබූ දුරදාවන සේවා දුම්රිය රැසක් හෙට ඉඳලා ධාවනය යොදා ගන්නා බව දුම්රිය සාමාන්‍ය අධිකාරියේ ඩිලන්ත ප්‍රනාන්දු මහත්තයා කියනවා. ඒ අනුව කොළඹ කොටුවේ ඉඳලා බදුල්ල පොඩිමැණික දුම්රිය ගල්කිස්ස කංකසන්තුරේ යාල්දේවි මහනුවර මාතර සීග්‍රාමී මෙන්ම බෙලියත්
මරදාන සීග්‍රාමී දුම්රිය ධාවනය ආරම්භ කරනවා හෙට ඉඳලා කියලා දිලන්ත මහත්තයා කියනවා. ඈත යන අයට ඔන්න කෝච්චිය යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ කියලායි එතුමා මේ විදිහට කියලා තියෙන්නේ. හෙටින් පස්සේ අද ඒ ගැන සිළුමිණ වාර්තා කරන්න. ඔය අතරේ මහපොළ ලොතරැයියෙන් සිද්ධ වෙච්ච පාඩුවක් පිළිබඳව අද සන්ඩේ මෝනිං පුවත්පත වාර්තා කරනවා. ස්පෙෂල් රිපෝර්ට් රිවීල්ස් rupees 673 million losses to මහපොළ කියලා. මේ මහපොළ බාහිරකාර ශිෂ්‍යත්ව අරමුදලට රුපියල් මිලියන 673ක පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා කියලා විගණකාධිපති වාර්තාවෙන් හෙළි වෙලා තියෙන බව තමයි අද සන්ඩේ මෝනිං පුවත්පත සඳහන් කරන. අපි දන්නවා රටේ බොහෝ දරුවන් පිරිසකට විශ්වවිද්‍යාල වරම් ලබන පිරිසට මේ දිලිඳු පවුල් වල ග්‍රාමීය වශයෙන් වැඩි වශයෙන් ජීවත් වන දරුවන්ට මහපොළ ශිෂ්‍යත්ව අරමුදල මගින් සෑහෙන ලොකු මෙහෙයක් සෙතක් සැලසෙනවා. ඒ විදිහට දෙන්න තියාගන්න පුළුවන් වෙන්න රුපියල් මිලියන 673ක මුදලක් මේ විදිහට පාඩුවක් ලැබලා තියෙන බව තමයි අද සන්ඩේ මෝනිං පුවත්පත සඳහන් කරන්නේ. මහපොළ ලොතරැයි මේ ඔන්ලයින් ක්‍රමය හරහා තමයි මේ ලොතරැයි ක්‍රියාත්මක වුණේ. ඉතින් මේ නිසා රුපියල් මිලියන 673ක පාඩුවක් සිදු වුණු බව අද සන්ඩේ මෝනිං පුවත්පත කියන අතරදී අපි සූදානම් විශේෂයෙන්ම කොරෝනාව පිළිබඳව අවධානය යොමු කරන්න. සන්ඩේ මෝනිං පුවත්පත අපි අර කලින් සඳහන් කරපු විදිහට වාර්තා කරන අතරදී සන්ඩේ අයිලන්ඩ් පුවත්පත කියනවා මේ ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය සහ දැන් ඉදිරියේදී මොනවද කොරෝනාව මර්ධනය කරන්න ගන්න පියවර කියලා අවධානය යොමු කරනකොට සන්ඩේ මෝනිං පුවත්පත සඳහන් කරපු කාරණා අතරේ සන්ඩේ අයිලන්ඩ් පුවත්පත වාර්තා කරනවා මේ විදිහට සුරේෂ් පෙරේරා ලියන්නේ ශ්‍රී ලංකා hopeful to getting first stock of COVID-19 jab within week. තවත් සතියක් ඇතුළත ශ්‍රී ලංකාවට කොවිඩ් ඒ වෛරසය මර්ධනය කරන්න පාවිච්චි කරන එන්නත ඒ අවශ්‍ය දේවල් තවත් සතියකින් අපේ රටට ගෙන්ව ගන්න හැකියාවක් තියෙයි කියලා බලාපොරොත්තු වෙනවා කියලා සුරේෂ් පෙරේරා මේ විදිහට ලියනවා. The first country consignment of 200,000 ලක්ෂ 2ක doses නැත්නම් මේ එන්නත් අපේ රටට ලැබෙන්නට නියමිතයි. Pfizer BioNTech vaccine එක නැත්නම් Pfizer BioNTech එන්නත මේ විදිහට ලැබෙන්න නියමිතයි. තවත් සතියකින් අපේ රටට ලැබෙනවා කියලා සන්ඩේ අයිලන්ඩ් පුවත්පත ওই විදිහට තොරතුරු සඳහන් කරනවා. ඔව් මේ ෆයිසර් බයෝටෙක් එන්නත සහ ඉන්දියාවෙන් අපිට හම්බ වෙන එන්නතක් පිළිබඳව කතා වෙනවා. ඉතින් ලබන මාර්තුවට කලින් මේ එන්නත් ගෙන්නනවා කියලා තමයි කියන්නේ. ඒ වෙනුවෙන් සැලසුම් සකස් කරලා තියෙනවා. අපි පොඩ්ඩක් ඉවසීමෙන් කටයුතු කළොත් අපිට එන්නතක් ගැන සුබවාදීව හිතන්න අපිට ලබා ගන්න හැකියාව ලැබෙයි. මේ අතරේ PCR සම්බන්ධයෙන් ලොකු කතිකාවතක් නිර්මාණය වුණා. පහුගිය කාලේ මෙතනත් මාෆියාවක් සිද්ධ වෙනවා කියලා. අද අරුණ වාර්තා කරනවා PCR මාෆියාව ගැන හෙළිවීමෙන් දෛනිකව සිදු කරන පරීක්ෂණ කඩාකප්පල් කිරීමේ වැඩක් කියලා රසායනාගාරවල PCR කිරීම අඩු වෙලා තියෙනවා. උදේජීවී ඒකනායක ලියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් රසායනාගාරවල PCR පරීක්ෂණ සිදු කිරීමේ ධාරිතාව අඩු වෙමින් පවතින බව තමයි අමාත්‍යාංශ වාර්තා සඳහන් කරන්නේ. ඉතින් මෙහෙවා මේ මාෆියාවට අදාළයි ප්‍රතික්‍රියක පට්ටල මාසයක පමණ කාලයක් තිස්සේ නොමැතිවීම නිසා මුල්ලේරියාව මූලික රෝහලේ රසායනාගාරයේ සිදු කරන PCR පරීක්ෂණ ධාරිතාව 2000 ඉඳලා 500 දක්වා අඩු වෙලා තියෙනවා කියලා මේ විදිහට කියනවා. ඉතින් මේවා මේ වෙලාවෙත් මේ වගේ දේවල් වලින් ප්‍රතිලාභ ලබා ගන්න මේ වගේ මාෆියාවන් ක්‍රියාත්මක කරන අය ඉන්නවා නම් හරිම අවාසනාවන්ත තත්වයක්. අනික මෙහෙම කරන්නේ නිකන් අය නෙමෙයි උගත්තුනේ නේද සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධයි. ඉතින් හරිම ඛේදනීයයි. මේ ගැන අපි මෙතනින් කතා නොකරෙමු. ඒ අය පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අපි විරාමයක් ලබා ගමු. එතනින් පස්සේ තවදුරටත් තොරතුරු කියන්න සූදානම්. සමාජ මාධ්‍ය නම් විශ්වාස කරන්න මෙපා කියලා අපි ඔබට ඕන තරම් කියලා තියෙනවා. මොකද හේතුව හිටපු ගමන් යනවා කිසිම තහවුරුවක් නැති ප්‍රවෘත්ති මෙන්න රටම ලොක්ඩවුන් කරන්න යනවා. අද මෙන්න මේ ප්‍රදේශයේ ලොක්ඩවුන් අද ඉඳලා හුදකලා කරනවා මේ විදිහට. අද කියනවා අරුණ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්ට නොදන්වා හදිස්සියේ ගම්මාන ආයතන වැසීමට තිත කියලයි ප්‍රධාන සිරසලේ යොදන්නේ. යනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අනුමැතියකින් තොරව සංචාරණ සීමා කරමින් ප්‍රදේශ වසා දැමීම ආයතන වසා දැමීම ප්‍රදේශයකින් ප්‍රදේශයකට යාමේදී පුද්ගලයන් නිරෝධායනය කිරීම නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය සියලුම පළාත් සෞඛ්‍ය නිලධාරීන්ට උපදෙස් දීලා තියෙනවා කියලා මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරනවා. ඔබ මේ සමාජ මාධ්‍ය තුල යන දේවල් වලට රැවටෙන්නත් එපා. සෞඛ්‍ය අමාත්‍යාංශ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නොදන්වා හුදකලා කරන්න සහ මේ කිසිම කොරෝනා වලට අදාළ බාධාවක් ජනතාවට කරන්න බැහැ කියන කාරණය අද මේ විදිහට ලියනවා උදේජීවී ඒකනායක අරුණයි වාර්තා කරන්නේ. ඒ අතරේ රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ පාර්ශවයෙන් එළවෙන චෝදනාවක් පිළිබඳව ලංකාදීපේ මේ විදිහට කියනවා ජාතික සම්බන්ධීකරණයක් නැතිව ආසාදිතයන් හඳුනා ගැනීම ප්‍රමාදයි.
කියලා දයාසිරි ලියනකේ ලියන්නේ මේ පුවත. PCR පරීක්ෂණ සිදු කිරීමේදී පසුගිය මාර්තු මාසයේ සිටම ජාතික මට්ටමේ සම්බන්ධතාවක් සිදු නොවීම නිසා ආසාදිතයන් හඳුනා ගැනීම ප්‍රමාද වී අවදානම් තත්ත්වයකට රට මුහුණ දී ඇති බවට වාර්තා වෙනවා කියලා මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ පාර්ශවයේ පැත්තෙන් එල්ලවෙන චෝදනාවක්. ඒ වගේම තවත් තොරතුරක් සඳහන් කරන පාසල් බොහෝමයක කොරෝනා පාලනය අඩාලයි කියලා උපුල් වික්‍රමසිංහ මේ පුවත ලියන්නේ. මේ වසරේ පළමු පාසල් වාරය සඳහා පසුගිය 11 වෙනි දින සිට පාසල් විවෘත කළද COVID-19 පාලනය පිණිස සෞඛ්‍ය අංශ නිර්දේශ කර තිබෙන ක්‍රමවේද පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් සැලසීමට මුදල් වෙන් කර නැති නිසා පාසල් බොහෝමයක එම කටයුතු අඩාල වී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා කියලා. ඉතින් ඒ විදිහට අඩාල වීම සිද්ධ වෙලා තියෙනවා නම් මුදල් වෙන් කළා නැත්නම් ඒ මුදල් ඉක්මනින්ම වෙන් කළා හරි ඒ කටයුතු සිද්ධ කරන්න හැකියාව ලැබෙන්න ඕනේ. පුංචි දරුවෝ පාසල් වලට යනවා. ඉතින් මේ දරුවන්ගේ ජීවිත අනාරක්ෂිත කරන එක වැඩිහිටියන්ගේ වගකීමක් නෙවෙයි. හින්දා ඒ ගැන ටිකක් හිතන්න කියලා අපි කියනවා ලංකාදීපයා දේ ගැන ওই විදිහට ලියන්න. අපේ තත්ත්වය ඇත්තටම හොඳයි. කොරෝනා ගැන කතා කරද්දී ලෝකේ කොරෝනා එක්ක සටන් කරන රටවල් අතර අපි ඉන්නවා පස්වෙනි තැන. ඒ කියන්නේ අපි හොඳයි කියන එක සියලු නිර්ණායකයන් සලකා බලද්දී මේ අතරේ තමයි අද දිවයින කියන්නේ මාස 3කදී ලෝපුරා කොරෝනා මරණ ලක්ෂ 10ක් සිද්ධ වෙලා තියෙනවා. වැඩිම මරණ වාර්තා වෙන්නේ ඇමරිකාවෙන්. අපි පරිස්සම් වෙන්න කියලා හැම වෙලේම කියන්නේ මෙන්න මේකට බයයි. අපි නිකරුණේ මිනිස්සු ඉක්මනට ජීවිතේ සම්පූර්ණ කරනකම් මැරෙනවට කැමති නැති හින්දා මේ අතරේ මත්ද්‍රව්‍ය කියන්නේත් මේ කොරෝනා වලට වඩා එහා ගිය දැවැන්ත වසංගතයක්. අපි දන්නවා මත්ද්‍රව්‍ය හින්දා මොනතරම් ජීවිත නැති වෙනවද කියලා. ඒ ගැන අද වාර්තා කරනවා. ඒ ගැන කියන්නේ මතට තිත තියන්න මෙහෙම සූදානමක්. මතට තිත තබන්න ගුවන් සුනකියෝ තිතට වැඩ අද ඡායාරූප වාර්තාව ගෙන එන්නේ සිළුමිණ පුවත්පත. යනුව මේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අලුතින්ම පුහුණුවලත් 20 දෙනෙකුගෙන් සමන්විත සුනක කණ්ඩායම ජනවාරි 15 වෙනිදා ඉඳලා නිල වශයෙන් තමන්ගේ කටයුතු ආරම්භ කරනවා. ඉතින් බලන්න සුනකයෝ යොදා ගන්නවා මේ අපේ අය කරන සමහර වැඩ හොයන්න නේද? මත්ද්‍රව්‍ය ජාවාරම් විවිධ දේවල් අපේ රට නැති නන්නත්තර කරන නාස්ති කරන දේවල් මෙන්න අපේ කණ්ඩායමේ ඉන්නවා. දැන් මේ කාටවත් හැංගිලා රිංගලා යන්න හැකියාවක් ලැබෙන එකක් නෑ මේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට. දැන් ඒ විදිහට ගුවන් තොටුපළට සුනකයොත් යොදවන අතරදී ගුවන් තොටුපළට යොදවන තවත් පිරිසක් ගැන අද සන්ඩේ මෝර්නිං පුවත්පත ලියනවා. මේ ඉදිරියේදී සංචාරක පොලිස් නිලධාරීන් ගුවන් තොටුපළට යෙදවෙන බව reopening airports tourist police to set up to the plate මේ සිරස්තලේ ලියන්නේ සන්ඩේ මෝර්නිං පුවත්පතට. දැන් ජනවාරි 21 වෙනිදා සංචාරකයන්ට රට විවෘත කළ පසු සංචාරක පොලිස් නිලධාරීන් ගුවන් තොටුපළට යොදවන බව සන්ඩේ මෝර්නිං පුවත්පත සඳහන් කරනවා. ඒ අතරේ සන්ඩේ අයිලන්ඩ් පුවත්පත සඳහන් කරන කාරණාවක් මේ ගුවන් මගින් දැන් පැමිණෙන්නට පටන් ගත්තට පස්සේ විවිධ රටවලින් පැමිණෙන්නට පටන් ගත්තට පස්සේ රටේ විශේෂම කොරෝනාව පැත්තෙන් සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කරන්න ඕනි. හැබැයි මේ එන පිරිසට බ්‍රිතාන්‍ය ජාතිකයන් ඇතුළත් කරගන්න නැහැ කියලා සන්ඩේ අයිලන්ඩ් පුවත්පත කියනවා. passengers arriving from Britain banned from landing in Sri Lanka. Passengers arriving from Britain banned from landing in Sri Lanka. මේ බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන ගුවන් මගීන්ට කිසිදු ආකාරයකින්වත් රට තුළට ඇතුළු වීමට අවසරයක් හිමි වෙන්නේ නැති බව අද සන්ඩේ අයිලන්ඩ් පුවත්පත ওই විදිහට සඳහන් කරනවා. කොරෝනා හින්දා පාර්ලිමේන්තුවට බලපෑම් එල්ල වෙලා තියෙනවා. PCR කරා සියලු නිලධාරීන්ගේ. ඉතින් මේ සම්බන්ධයෙන් දැන් ඉදිරියේදී පක්ෂ නායක රැස්වීමක් තියන්න නියමිතයි. හෙට තමයි පක්ෂ නායක රැස්වීම තියන්නේ. අද දිවයින කියනවා පාර්ලිමේන්තු රැස්වීම ගැන තීන්දුව හෙට කියලායි වාර්තා කරන්නේ. ඒ අනුව පාර්ලිමේන්තු රැස්වීම තියනවාද කියලා පක්ෂ නායක රැස්වීමෙන් පස්සේ තීරණය කරන්න නියමිතයි. මේ අතරේ ලබන සතියේත් මම පාර්ලිමේන්තු යනවා කියලා අගමැතිතුමා කියනවා. කොරෝනා හින්දා පාර්ලිමේන්තු යන්න නැතුව ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලායි අගමැතිතුමා සඳහන් කරන්නේ. ලබන සතියේත් එතුමා පාර්ලිමේන්තු යනවා කියලා සඳහන් කරනවා. අද ඒ ගැන දිවයින වාර්තා කරනවා. අපි මේ ප්‍රවෘත්තිය පෙන්වන්න සූදානම්. ඉතින් මේ කතාව දැන් සමහරු කියනවා නේද දේශපාලඥයෝ සමහර අය බයයි කොරෝනා හින්දා පාර්ලිමේන්තු යන්න දේශපාලන වැඩවල නිරත වෙන්න බයයි. ඒ වගේම ආණ්ඩු පක්ෂය වැක්සින් එකක් අරගෙන තියෙනවා. එහෙම කතාවුත් කිව්වා. හැබැයි ඒ සටන් පාටේ නැති වුණා දයාසිරි මහත්තයයි වාසුදේව මහත්තයයි හින්දා. ඒ අතරේ සමීර මේ දේශපාලන ලෝකේ විවිධ තොරතුරු අද දවසේ ජාතික පුවත්පත් වාර්තා කරන දිවයින පුවත්පත සඳහන් කරන අර අකිල හා සමවෙන්න ඒ වගේම විශේෂයෙන්ම දැන් එක්සත් ජාතික පක්ෂ පැත්තෙන් සිරිකොත පැත්තෙන් ඇහෙන කතා එහෙම අද දිවයින පුවත්පත වාර්තා කරනවා. සිරිකොත ඡන්ද ව්‍යාපාර මධ්‍යස්ථානයක් කරයි කියලා තියෙනවා දිවයින ඡායාරූප වාර්තාවත් එක්ක. යනෝ සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඡන්ද ව්‍යාපාර මධ්‍යස්ථානයක් බවට පත් කරමින් වැඩසටහනක් ආරම්භ කරනවා කියලයි පක්ෂය සඳහන් කරන්නේ. මේ අතරේ අකිල හා සමවෙන්න රවි කැමති වෙලා කියලා අද
කැමති වෙලා නෙමෙයි අකමැති වෙලා කැමති වෙන විදියක් නැහැ නේ අකමැති වෙලා තියෙනවා කියලයි අද දිවයින මේ ආකාරයෙන් තොරතුරු කියන්නේ. අපි මෙතනින් එහාට අර කුඩා පත්තර ටැබ්ලොයිඩ් වලට යමු. මොකද පත්තර ඉරිදා ගත්ත ගමන්ම ගොඩක් අය බලන්න අජිත් ටැබ්ලොයිඩ්ස් මොනවද තියෙන්නේ කියලා. අද දවසේ ටැබ්ලොයිඩ් පුවත්පත්වල අපි සූදානම් තෝරගන්න සඳල් අතිරේකී 11 වෙනි පිටුවට ගියොත් ඔබට පුළුවන් දැක ගන්න විශේෂ චරිතයක් සිරී කහවල මහත්තයා කිව්වහම සමහර විට ඔබ නොදන්නව වෙන්න පුළුවන්. හැබැයි බොහෝ දෙනෙක් කලා ලෝකයේ පිරිස් දන්න චරිතයක් සිරී කහවල කියන්නේ. ස්වාධීන රූපවාහිනිය ඔබ උදේ 5:55ට ITN බැලුවොත් එහෙම උදේ පාන්දරම හැපි බර්ත්ඩේ නැත්තම් සුබ උපන්දිනයක් කියලා අපේ රටේ ඉන්න කලාකරුවන්ට විශේෂයෙන්ම නළු නිලියන් ඒ වගේම ගායක ගායිකාවන් ගීත රචකයන් රචිකාවන් නවකතාකරුවන් ලේඛකයන් ලේඛිකාවන් මේ හැම දිනෙකටම උදේ පාන්දරම සුබ පතන්න පුළුවන් විදිහට මේ වැඩ කටයුත්ත සම්බන්ධීකරණය කරන්නේ සිරිකාවල මහත්මයා. හැපි බර්ත්ඩේ ITN නාලිකාවෙන් කියලා අද මේ විදිහට සඳැල්ල ලියනවා. සුන්දර කලා ලෝකයේ සුන්දරම කලාකාරයන්ගේ උපන්දින පිළිබඳ තොරතුරු දැන් විකාශය වෙන්නේ ITN නාලිකාවෙන්. හැමදාම උදේ 5:55ට ආරැබෙන මේ හැපි බර්ත්ඩේ වැඩසටහනට එදිනෙදා උපන් දින සමරන නළුනිලියන් ගායක ගායිකාවන් මේ ඇතුළු කලාකරුවන්ගේ උපන්දිනය ගැන සිහිපත් කරනවා. මේ වැඩසටහන සම්බන්ධීකරණය කරන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී සිරී කහවල. කලාකාරයන්ගේ උපන්දින එකතු කරගෙන ලියාගත් පොතක් මගේ ළඟ තියෙනවා. ඒ පොත දවස් ගානෙම යාවත් කාලීන කරනවා. මම මේ උපන්දින පිළිබඳව මුල්ම පුවත්පත් විශේෂාංගය සැපයුවේ ආතරයු අමරසේන සංස්කරණය කළ සිත්තර පත්තරයට. ඊට පස්සේ විවිධ පත්තරවලට මේ තොරතුරු සැපයුවා කියලා සිරී කහවල මහත්මයා ඒ අතීතය පිළිබඳව සිහිපත් කරනවා. අපිත් ආදරය කරන ආදරණීය චරිතයක් සිරී කහවල කියන්නේ. ඕන වෙලාවක මොන වැඩේ තිබුණත් ෆෝන් එක ආන්සර් කරනවා. ඒ ගැන මතක් කරන්න ඕනි සිරී කහවල මහත්තයා ගැන කියද්දි ගිහිල්ලා තියෙනවා රසඳුනේ තෙලිනි කෞශල්‍යා සමන්ද සිල්ව මහත්තයා ගෙදරට එතුමා පොඩ්ඩක් ලෙඩ වෙලා හිටියා පහුගිය කාලේ. ගිහිල්ලා මුලින්ම කතා කරන්නේ පුතත් එක්ක. කියනවා පුතා ඔහුගේ නම චෙනාද්ද සිල්වා තාත්තා සිරෝසිස් රෝග තත්වයෙන් ඉන්නේ. වෛද්‍යවරු කියන්නේ අක්මාවට ලේ ගමන් කරන්නේ නැති වුණාම අක්මාව තනින් තන ගෙඩි වගේ ඉදිමෙනවා. ඒ ගෙඩි පිපුරුනොත් තමයි මේ විදිහට මේ ලෙඩේ ටිකක් වැඩි වෙලා උත්පල වෙන්න සිද්ධ වෙන්නේ රෝගාතුර වෙන්නේ. කෙසේ නමුත් සමන්ද සිල්ව මහත්තයා කියනවා මට දැන් ප්‍රශ්නයක් නැහැ. ගෙදර ඇවිත් ඉන්නේ. හැබැයි බෙහෙත් බොනවා මේ ශල්‍ය කර්ම ඉක්මනින් කරගන්න එක හොඳයි කියලා වෛද්‍යවරු කිව්වා. මගේ අක්මාවේ ප්‍රශ්නයක් තියෙන්නේ ශල්‍ය කර්මයේ සාර්ථකව කළ නිසා ගැටලුවක් නැහැ. තව දවස් කිහිපයකින් මට සාමාන්‍ය පරිදි වැඩ කරන්න පුළුවන් කියන සුබවාදී කතාව රසිකයන් වෙනුවෙන් සමන්ද සිල්වා කියලා තියෙනවා. අපි ඉක්මන් සුවපත් භාවය ඔහුට ප්‍රාර්ථනා කරනවා. හොඳයි සමීර අපි කාටුන් බලන්න සූදානම් වෙන්නේ. මොයින් අලි ක්‍රීඩකයාත් එක්ක මේ කොරෝනාවේ නව ප්‍රභේදයක් ගැන කතා කරන්න සිද්ධ වුණා අපේ රටේ. ඉතින් ඒ ගැන අද කාටුන් එකක් තියෙනවා ලංකාදීපි වාර්තා කරන්නේ. මෙන්න ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඉන්නවා ක්‍රීඩකයා ලංකාව. පිත්ත තියෙනවා සෞඛ්‍ය ආරක්ෂාව තමයි පිත්ත විදිහට තියෙන හොඳම ආරක්ෂකයා. මෙන්න නව ප්‍රභේදය කියන බෝලේ එනවා. මොයින් අලි මේ නිසාවෙන් තමයි මේ කාටුන්නේ නිර්මාණය වෙන්නේ. හැබැයි බැට් එක හොඳ බැට් එකක් සෞඛ්‍ය ආරක්ෂාව කියන පිත්ත තියෙන හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ. ලංකෝනිසුත් ඈත ඉඳලා බලාගෙන ඉන්නවා. මේ සිළුමිණි පුවත්පතේ සිම්පල් මෑන් කාටුනේ ඩි ක්ලික් හඳින බලන්න කාටුනේ සිම්පල් මෑන් කාටුනේ සිළුමිණි පුවත්පතේ මේ කියන්නේ පැත්තකින් කවුද මන්දා ඉඳගෙන කියන සංචාරකයෝ ගෙන්වලා රටම අනාරක්ෂිත කරනවා කියලා. ඔන්න දැන් කියන අතරදී මේ දින්න කියනවා බැන ඉන්නවට වඩා හොඳ නැද්ද සංචාරකයෝ ගෙන්වලා රටයි ආර්ථිකය රැක ගන්න විදිහක් ගැන සාකච්ඡා කළොත් කියලා. ඉතින් ඒදී තමයි වෙන්න ඕනේ රට ඉස්සරහට යන්න ඕනේ ආර්ථිකේ ඉස්සරහට යන්න ඕනේ කොරෝනාවට බය වෙලා ඉඳලා වැඩක් නැහැ. හසන්ත විජේනායක සතියක අරුණට අඳින කාටුන් එක අපි බලන්න හදන්නේ හුරේර කාටුන් එක. මෙහෙමයි තියෙන දේශපාලඥයෙක් ඇවිල්ලා හුරේරට කියනවා කොරියාවෙන් ඩොලර් මිලියන 500ක ණයක් ගන්න යනවලු බං. අපිට ඉතියෝපියාවෙනොත් ණයක් ඉල්ලන්න වෙයිද සෑර්? අපිට ඉතියෝපියාවෙනොත් ණයක් ඉල්ලන්න වෙයිද සෑර් කියලා හුරේරා අහලා තියෙනවා. සර්ලගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. අද දවසේ අවසාන කාටුනේ මේ තොප්පි කාටුනේ දාසහපවලන්නගේ අඳින්නේ ලංකාදීප පුවත්පතට. මේ බලන්න රවි කරුණානායක මහත්තයා වගේ කෙනෙක් ඉන්නවා. ඒ අතරේ සාමාන්‍ය මිනිස්සුෙකුත් වෙනවා. රවි මහත්තයා කියනවා සජිත් වගේ රනිල් නායකත්වයෙන් ඉවත් කරන්න ගිහින් මට තනතුරක් නැති වුණා බං කියලා කියනකොට ඉතින් සෑරුත් පක්ෂයක් හදාගෙන යනවද? තනතුරු නැති වෙන අය දැන් කරන්නේ පක්ෂ හදාගෙන ගිහිල්ලා වෙනමම නායකකම් හදාගන්න. ඒකේ තමයි අපේ රටේ සමහර අයගේ දේශපාලනය. අපි එහෙමනම් අදට සමුගන්නවා ඔබට සුබ සතියන්තයක් වගේම ජයග්‍රහයි වාසනාවන්ත සතියක් හැටින් පටන් ගන්න සතිය ප්‍රාර්ථනා කරනවා. නිරෝගීව ඉන්න
හැම වෙලේම උත්සාහ කරන්නේ. හෙට දවසෙත් අපි සූදානම් පත්තරමේන්තුවෙන් හමු වෙන්න. සතියක පත්තරමේන්තුව හම්බ වෙන්න සූදානම් ලබන සෙනසුරාදා උදේ 6ට. ඔබට සුබ දවසක්.